හරි අපි නැවතත් සම්බන්ධ වෙනවා සම්බන්ධතාවය නැවත ලබා ගත්තා. හරි එතකොට අපි සාකච්ඡා කරමින් හිටියේ ඇපුම් කෘෂිකර්මාන්තයයි වාණිජ කෘෂිකර්මාන්තය කියන්නේ මොකක්ද කියලා. ඒක ඔයගොල්ලෝ දල අදහසක් තියාගත්තා නම් හරි. ඉස්සර තිබුණේ මෙන්න මේ වගේ කෘෂිකාර්මික රටාවක්. දැන් ඒක පරිවර්තනය වෙලා තියෙනවා මෙන්න මේ වගේ කෘෂිකාර්මික රටාවකට කියලා නේද? දැන් ලෝකයේ වාණිජ්‍යකරණයට ලක් වෙනවා කියලා එහෙම කියනවා නේද? සමහර කතා පවත්වනකොට එහෙම. එතකොට ඒ වචන එකිනෙක තේරුම් ගත්තා නම් ඔයගලන්ට මේවා ලේසි. වාණිජ්‍යකරණය මුදල් මත තමයි ඔක්කොම තීරණය වෙන්නේ. මූල්‍ය මේ ලෝකේ දැන් වර්තමානයේ ගත්තාම ඔක්කොම සල්ලි වලට තමයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ඒක මේ අපි නරකක් හැටියට දකින්නේ නැහැ. ඉතින් කරන්න දෙයක් නැහැ. හැම දෙයකම මූල්‍යමය වටිනාකමක් එනවනේ නේද? දැන් පන්තියක් වුණත් ඒකට මූල්‍යමය වටිනාකමක් ඒ සේවාවට ගෙවීමක් තියෙනවා. නේද? අපි කරන හැම දෙයකම එහෙම තමයි. බස් එක ගියත් නේද? ගෙවීමක් තියෙනවා. මූල්‍යමය දේවල් මත තමයි සිද්ධ වෙන්නේ. එතකොට කෘෂිකර්මාන්තයත් එහෙම වාණිජ්‍යකරණයට ලක් වෙලා මුදල් මත තමයි මේක සිද්ධ වෙන්නේ. හරි. එතකොට අපි දැන් රජවරුන්ගේ කාලේ තිබුණු ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ශාස්ත්‍රීයත්වයේ පිළිබඳව සාකච්ඡා කරා. හොඳට ශාස්ත්‍රීයක වෙලා අපේ රට දියුණු වාරි තාක්ෂණයක් දියුරු නවීන තාක්ෂණය පාවිච්චි කිරීම ඊට පස්සේ රාජ්‍ය අනුග්‍රහය තිබිලා ඒ වගේ ආගමික හා සංස්කෘතික පසුබිම ඒවා තිබිලා නිසා අපේ රට කෘෂිකාර්මික වශයෙන් ශාස්ත්‍රීයත්වයට පත්වීමක් තිබුණා. ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නවා කාලෙන් කාලේ රාජධානි හැම මාරු වෙනවා නේද? අර අනුරාධපුර පොළොන්නරුව නේද? ඒ වගේ ඔය මහනුවර දක්වා රාජධානි සංක්‍රමණය වෙනවා. නිරිත දෙසට සංක්‍රමණය වුණා කියලා කියනවා නේද? ඉතිහාස පාඩම් වල ඔයගොල්ලෝ ඒවා ඉගෙන ගන්නවා කියලා මම දන්නවා. එතකොට ඒකට ඔයගොල්ලෝ අර කෙටි ක්‍රමයක් එහෙම පාවිච්චි කරලා රාජධානි පාඩම් කරනවානේ. එතකොට එහෙම රාජධානි සංක්‍රමණය වෙනකොට නැත්තම් රාජධානි බිඳ වැටෙමින් නව රාජධානි ගොඩනැගෙමින් කාලයත් එක්ක ගත වෙලා යනවා. එතකොට විවිධ රජවරු විවිධ ප්‍රමාණ වලින් වාරි මාර්ග වාරි තාක්ෂණයට කෘෂිකර්මාන්තයට විවිධ කැපකිරීම් විවිධ නිර්මාණ දැනුම ඒ වගේ දේවල් නිර්මාණය කරමින් අපේ කෘෂිකාර්මික රටාව ගමන් කරමින් එනවා. එහෙම වෙලා අපේ රට ඔයගොල්ලෝ දන්නවා විදේශ ආක්‍රමණ වලට ලක් වෙනවා නේද? ලන්දේසීන්, පෘතුගීසීන්, බ්‍රිතාන්‍ය ජාතිකයින් නැත්නම් අපි කියන ඉංග්‍රීසි ජාතිකයින් කියලා ඒගොල්ලන්ගේ ආක්‍රමණ වලට නැත්නම් ඒගොල්ලෝගේ බලපෑම් වලට අපේ දේශය යටත් වෙනවා. එහෙම යටත් වෙනකොට දැන් ඒ සුද්දෝ අපේ භාෂාවෙන් කරන සුද්දා ඒගොල්ලෝ අපේ ආහාර රටාව අපේ පාරිභෝජන රටාව ඒගොල්ලන්ට නැහැ. ඒතකොට ඒගොල්ලන්ට හාල් වලින් නැත්නම් බත් වලින් ඒගොල්ලන්ට වටිනාකමක් නැහැ. ඒතකොට විදේශ ආක්‍රමණිකයෝ අපේ ආක්‍රමණිකයෝ කියලා සඳහන් කරමු. ඒගොල්ලෝ අපේ රටට ආවට පස්සේ ඒගොල්ලන්ට තේරුම් යනවා අපේ රටේ තියෙන පස ජලය කියන ඒවා හොඳ පෝෂක වලින් සමන්විතයි. ජලය හැම වෙලාවෙම තියෙනවා. දේශගුණික රටාව හොඳයි. එතකොට මේකේ ඕනි භෝගයක් හදන්න පුළුවන් හැකියාව තියෙනවා කියලා. ඕනි භෝගයක් හදන්න පුළුවන්. ඒ වගේම හොඳ නිෂ්පාදනයක් තියෙනවා කියලා ඒ විදේශිකින්ට තේරුම් ගන්නවා. ඊට පස්සේ ඒගොල්ලෝ කරන්නේ ඒගොල්ලන් ඒ වෙලාවේ වෙළඳ පොළ වටිනාකම තියෙන භෝග තෝරාගෙන ඒවා අපේ රට තුල වගා කරනවා. වෙළඳ පොළ වටිනාකම වැඩි. දැන් වාණිජ කෘෂිකර්මාන්තේ මාරු වෙගෙන නේනේ. වෙළඳ පොළ වටිනාකම වැඩි දේවල් වගා කරන්න පටන් ගන්නවා. එහෙම වගා කරලා ඒවා ඒගොල්ලෝ අපනයනය කරනවා. අපනයනය කරනවා. අපනයනය කිරීමත් සමග මොකද වෙන්නේ? ඒගොල්ලන්ට ලොකු ආදායමක් ලැබෙනවා. ඒ නිසා ඒගොල්ලෝ අපේ රටේ තියෙන ඉඩම් අත්පත් කරගනිමින් අර මුඩු ඉනම් පනත කියලා එකක් ආවනේ නේද? ඉස්සර මිනිස්සුන්ට ඉඩම් වලට ඔප්පු තිබුණේ. ඒවා පරම්පරාවෙන් පරම්පරාවට හම්බ වෙනවා. කවුරුත් ඒවට ප්‍රශ්න ඇති කරන්නේ නැහැ නේද? කැලෑව පොඩ්ඩක් කිලි කරලා ඉඩමක් හදාගෙන එහෙම මේ පරිසර හිතකාමී විදිහට වැඩේ කරගෙන ආවා. ඊට පස්සේ ඒවට ඔප්පු එහෙම තිබුණේ නැහැ. ඔය රදල පරම්පරාවල අයට නම් තියෙන්නේ නැති. අන් සාමාන්‍ය ජනතාවට තිබුණේ නැහැ. එතකොට ඒ ඉඩම් ඔප්පු නැති ඉඩම් සියල්ලම
රජයට පවරගෙන වගා කටයුතු කරන්න පටන් ගත්තා. විදේශයෙන් පැමිණි පුද්ගලයන් ඒගොල්ලෝ ඊට පස්සේ මොකද කරේ? ඒවා අපනයනය කළා ආදායමක් ලබා ගත්තා. ඒ ආදායම අපේ රටේ සමහර ශේෂ්ත්‍ර වලට යෙදෙව්වා. නමුත් අපේ රට සම්පූර්ණයෙන් සංවර්ධනය කරන්න යෙදෙව්වේ නෑ. එහෙම යෙදෙව්වා නම් අපේ රට අද හොඳ සංවර්ධිත තැනක ඉන්නවා. ඒගොල්ලෝ ඒ ආදායමෙන් වැඩි පුර කොටසක් තමන්ගේ මව් රටට තමයි යැව්වේ. එතකොට ඔයගොල්ලෝ දන්නවා අපේ රටේ මුලින්ම ඒගොල්ලෝ උත්සාහ කරේ අර කුළු බඩු වර්ග නේද? කුළු බඩු වර්ග වලට තමයි ඔය ලන්දේසියන් පෘතුගීසින් වගේ අය කුළු බඩු වර්ග වලට තමයි කුරුඳු, එනසාල්, ගම්බිරිස් ඒ වගේ මේ කුළු බඩු වර්ග වලට තමයි ඒගොල්ලෝ වැඩි දායකත්වයක් නැත්නම් වැඩි ඇල්මක් දැක්කුවේ. ඒවා වගා කරවලා සහ ස්වභාවිකව තියෙන ඒවා පාවිච්චියට අරගෙන ඒවා අපනයනය කරන්න උත්සාහ කරා. ඒගොල්ලෝ කෘෂිකර්මාන්තේ ලංකාවේ තිබුණු හේන් ගොවිතැනවත් ලංකාවේ තිබුණු වී ගොවිතැනවත් ඒගොල්ලෝ නගා සිටවන්න උත්සාහ කරේ නැහැ. වාරි තාක්ෂණය දියුණු කරන්න උත්සාහ කරේ නැහැ. වාරි මාර්ග ඇලවල් ප්‍රතිසංස්කරණය කරේ නැහැ. වැව් අමුණු ප්‍රතිසංස්කරණය කරේ නැහැ. අලුතෙන් හැදුවේ නැහැ. ඒවා ක්‍රමක්‍රමයෙන් අභාවයට යන්න පටන් ගත්තා. ඊට පස්සේ අවසානයේ ඔය පෘතුගීසි ලන්දේසින්ගෙන් පස්සේ බ්‍රිතාන්‍ය ජාතිකයින් ශ්‍රී ලංකාව යටත් කර ගන්නවා ඉංග්‍රීසීන්. එතකොට ඒගොල්ලෝ අපේ රටේ මුලින්ම උත්සාහ කරනවා අර සිංකෝනා කියන ශාකේ හිටවන්න. ඒක ඒ දවස්වල වෙළඳපොළ වටිනාකම වැඩි ශාකයක්. ඒකෙන් ඖෂධයක් නිෂ්පාදනය කරනවා. ඒ දවස්වල මැලේරියා රෝග තත්ත්වයන් තිබුණා. මේ මැලේරියා රෝග වලට ප්‍රතිකර්මයක් හැටියට මේ සිංකෝනා ශාකයෙන් ලබා ගන්නවා. දැනටත් ඔය සිංකෝනා ශාකය ඔයගලන්ට බලා කියන්නේ ඒගොල්ලෝ මුලින්ම හිටවපු සිංකෝනා ශාකේ අර කාලයත් එක පැලයක් තියෙනවා. ඒ කියන්නේ ඒක ලොකු ශාකේ මැරිලා ආයි පැලයක් ඇදිලා එහෙම තියෙනවා. සිංකෝනා ශාකය ඔයගොල්ලෝ හග්ගල උද්භිද උද්‍යානයේ නරඹන්න ගියොත් ඒකේ තියෙනවා ඔය සිංකෝනා ගහ. ඒක ශාකයක් ලොකු ගහක්. සිංකෝනා ගහ බලා ගන්න පුළුවන්. එතන ඒ විස්තරයකුත් එතන ලියලා තියෙනවා. හදිස්සි හරි හග්ගල උද්භිද උද්‍යානයේ නුවරඑළිය බලන්න ගියොත් එහෙම ඒක මතක් කරලා බලන්න. සිංකෝනා ශාකේ. සිංකෝනා කියන එක වැඩි සාර්ථක වුණේ නැහැ. ඊට පස්සේ ඒගොල්ලෝ ඒ දවස්වල අපේ රට නැතුව අනිත් රටවල් වල කෝපි පානය කිරීම තමයි පානයක් හැටියට ප්‍රචලිත වෙලා තිබුණේ. කෝපි. දැනටත් කෝපි පානය කරන ප්‍රචලිත වෙලා තියෙන රටවල් තියෙනවා. මේ කෝපි වලින් පස්සේ කෝපි වලට හැදුන දිලීර රෝගයක්. ඒක මර්ධනය කරන්න ටිකක් අපහසු නැහැ. ඒතකොට ඒ වගාව බිඳ වැටුණා. ඊට පස්සේ තමයි ඒගොල්ලෝ එන්නේ තේ වලට. තේ කියන එක අපේ හරි ඩිල්ෂාන් දාන මැසේජ් එක අපිට මට කොටු කොටු තමයි පෙන්වන්නේ. ඩිල්ෂාන් පුතා දාන මැසේජ් එක කොටු කොටු පෙන්වන්නේ. මං හිතන්නේ ඒක සිංහලෙන් කොහෙද ටයිප් කරලා තියෙන්නේ. ඒක අර සිංග්ලිෂ් වලින් දාන්න පුළුවන් නම් ගැටලුවක් තියෙනවා නම් ඒක විසඳන්න පුළුවන්. ඩිල්ෂාන් ජයසිංහ පුතා හරි ඒක යොමු කරනක මං කියාගෙන යන්න ඒක අහන අතරේ එවන්න. හරි එතකොට කෝපි වලින් පස්සේ තේ වලට එනවා. තේ කියන එක අපේ රටේ තියෙන දේශගුණික රටාව, වර්ෂාපතන රටාව, උෂ්ණත්වය, පස ඒ හැම දෙයක් එක්කම ගැළපිලා හොඳ රසවත් තේකුඩු නිෂ්පාදනයක් නැත්නම් තේ නිෂ්පාදනයක් ශ්‍රී ලංකාව තුළ සිදු කරන්න පුළුවන් වුණා. ඒ වගේම ඒ තේ අපේ රටේ තේ සඳහා විදේශ ඉල්ලුම ගොඩාක් වැඩි ප්‍රමාණයක් ආවා. එතකොට ඒ බ්‍රිතාන්‍ය පාලකයින් මොකද කරේ? ඒගොල්ලෝ
අපේ රටේ තියෙන මධ්‍යම කඳුකරේ ඉඩම් සියල්ලකම වගේ මේ තේ වගා කරන්න පටන් ගත්තා. එතකොට ඒගොල්ලෝ මූලිකත්වය දුන්නේ මේ අපනයන භෝගය. තේ කියන අපනයන භෝගය සඳහා තමයි ඒගොල්ලෝ ලොකු මූලිකත්වයක් දුන්නේ. ඒගොල්ලෝ අපේ තිබුණු කෘෂිකාර්මික රටාවට උපකාර කිරීමක් සිද්ධ කරේ නැහැ. එතකොට අපේ දියුණු කෘෂිකාර්මය අර ස්වයං පෝෂිත කෘෂි ආර්ථික රටාව ක්‍රමක්‍රමයෙන් බිඳ වැටුණා. අපේ රටේ හිටපු මිනිස්සු උනත් කෘෂිකර්මයට ආධාර උපකාර නැති නිසා ඒගොල්ලෝ තේ වවන්න වලට පෙළඹුණා. හරි. ඔන්න ප්‍රශ්නේ දැන් දැක්කා. ඒ දෙක මම දෙන්නා. ඒ දෙක ලියන්න දෙනවා. මම කියනවා. එතකොට ලියන්න පුළුවන් ඕගොල්ලෝ. යපුම් කෘෂිකර්මයටයි වාණිජ කෘෂිකර්මයටයි. හරි. අන්න එහෙම අහන්න හොඳයි. අන්න එහෙම ප්‍රශ්න තියෙනවා අහන්න ඒක දෙනවද? කියනවද? එහෙම අහන්න. හරි. එතකොට ඊට පස්සේ ඕගොල්ලෝ දන්නවා රබර් වගාව, රබර් කිරි නිෂ්පාදනය, පොල් නිෂ්පාදනය, ඒ වගේ මේක ක්‍රමක්‍රමයෙන් අපනයන භෝග මේ ආහාර භෝග වලට වඩා අපනයනය කිරීම සඳහා තමයි මූලිකත්වය දෙන්නේ. ඒ වගේම එතකොට මේ අපේ රටේ පුද්ගලයන් මේ තේ වගාවට යොමු වෙන ප්‍රමාණය අඩු නිසා ඒගොල්ලෝ දකුණු ඉන්දියාවෙන් ශ්‍රමිකයින් අපේ රටට අරන් එනවා. එතකොට ඒ සමාජ ක්‍රමය ටික වෙනස් වෙනවා. එතකොට අපේ රටේ අය නෙමෙයි ඒගොල්ලෝ වෙනත් රටක ඉඳන් එන්නේ. ඊට පස්සේ දැන් නම් අපේ රටේ පුරවැසිභාවය ලැබිලා ඒගොල්ලෝ අපේම ජන කොට්ටාශයක් වෙලා ඉන්නවා. එතකොට එහෙම තමයි මේ භෝග වර්ග වෙනස් වෙන්නේ. එතකොට ඒගොල්ලෝ අපේ රටේ තිබුණු කෘෂි ආර්ථික රටාව, ස්වයං පෝෂිත කෘෂි ආර්ථික රටාව සම්පූර්ණයෙන්ම බිඳලා දානවා. හරි. එතකොට ඒ නිසා අපේ කෘෂිකර්මාන්තයේ බිඳ වැටෙනවා. තාමත් ඒ කෘෂිකර්මාන්තයේ ගොඩනංවා ගන්න අපහසුයි. තාමත් ගැටලු සහගතව තමයි අපේ කෘෂි ආර්ථික රටාව දුවන්නේ. නේද? අපේ රටේ ප්‍රමාණයට ඇති වෙන්න හාල් නිෂ්පාදනය කරගන්න බෑ. නිෂ්පාදනය කරගත්තත් ඒක ලොකු වැඩි මිලක් යනවා. නේද? ඊට පස්සේ හාල් පිට රටින් ආනයනය කරනවා. නේද? ගොඩාක් ආහාර වර්ග පිට රටින් ආනයනය කරන්න සිද්ධ වෙලා තියෙන්නේ මේ දියුණු කෘෂි ආර්ථික රටාව බිඳ වැටීම හේතුවෙන්. ඒකට ඒකට බලපෑම් උනේ ශ්‍රී ලංකාවේ පැවති දියුණු කෘෂි ආර්ථිකය පිරිහීමට බලපෑම් වුණේ විදේශ ආක්‍රමණ හේතුවෙන්. නේද? අපේ තිබුණු කෘෂි ආර්ථික රටාවට විවිධ බලපෑම් එල්ලවීම නිසා එහෙම නැත්නම් විදේශ ආක්‍රමණත් සමග අපනයන භෝග කෙරෙහි වැඩි අවධානයක් යොමු වීම නිසා තමයි මෙතන දියුණු කෘෂි ආර්ථිකය පිරිහීමට හේතු වෙන්නේ. හරි. අපි එතකොට මෙන්න මේ සින්කෝනා, කෝපි, තේ, පොල්, රබර් කියන එක අපි හඳුන්වනවා යටත් විජිතවාදී සමයේ තිබුණු වැවිලි කෘෂි කර්මාන්තය කියලා. එතකොට ඒක යටත් විජිත සමයනේ. අපිට නිදහස හම්බෙන්නේ 1948 ඒ කාලේ වෙනකන් යටත් විජිත සමය. ඒකේ තියෙන වැවිලි කෘෂි කර්මාන්තය, වැවිලි භෝග. විදේශ ආක්‍රමණ සමග යටත් විජිතවාදී සමයේදී අපේ රටට හඳුන්වා දෙන වැවිලි කෘෂිකර්මාන්තය නිසා අපේ රටේ තිබුණු සාම්ප්‍රදායික දියුණු කෘෂි ආර්ථිකය වෙනස් වෙනවා, බිඳ වැටෙනවා. මිනිස්සු යොමු වෙන්නේ මේකට. එතකොට ඛණ්ඩ හිටවන්නේ නැහැ. එතකොට ඒව වෙනම රටින් ගේන්න වෙනවා. නේද? එතකොට ඒක තමයි අපේ රටට වෙලා තියෙන්නේ. ඒක මෙන්න මේක ගොඩනංවන්න තමයි මෙතන අපි මෙතන ඉඳන් ඉස්සරහට උත්සාහ කරන්නේ. ඒකට ඕනි කරන දැනුම තමයි ඕගොල්ලන්ට දෙන්නේ. ඊට පස්සේ ඒක ඕගොල්ලෝ තව ඕගොල්ලන්ගේ සොයා ගැනීම එක්ක තව ඉදිරියට ඕගොල්ලෝ තව ඉගෙනගෙන තව දැනුම ලබා දීලා පුද්ගලයින්ට නේද? නව සොයා ගැනීම කරලා ඉස්සරහට යන්න තමයි මේ අධ්‍යාපන රටාවෙන් උත්සාහ කරන්නේ. හරි. එතකොට වැවිලි කෘෂි කර්මාන්තය කියන එක ඔයගොල්ලෝ දැන් දන්නවා මොකක්ද කියලා. වැවිලි කෘෂි කර්මාන්තය කියලා කියන්නේ අර
තේ, පොල් රබර්, කෝපි, සිංකෝනා ඒවා අපේ රට තුළ අනිකුත් කුළුබඩු වර්ග කුරුඳු එනසාල් වගේ දේවල් වගා කිරීම නිසා අපේ තිබුණු කෘෂි ආර්ථිකයේ බිඳ වැටිලා නිර්මාණය වුණ එක තමයි වැවිලි කෘෂි කර්මාන්තය කියලා හඳුන්වන්නේ. එතකොට ඒකේ හිතකර බලපෑම් තියෙනවා. ඒ වගේම හිතකර බලපෑම් තියෙනවා, අහිතකර බලපෑමුත් තියෙනවා. වැවිලි කෘෂි කර්මාන්තය නිසා අපිට හිතකර බලපෑමුත් තියෙනවා. හරි. ඒක හැම එකේම අපි කියන ප්ලස් පොයින්ට් උයි මයිනස් පොයින්ට් උයි තියෙනවා. එහෙම නැත්නම් හිතකර දේවල් අහිතකර දේවල් තියෙනවා. හරි. නමුත් මේකේ අහිතකර බලපෑම නිසා තමයි අපේ තිබුණු ස්වයංපෝෂිත කෘෂි ආර්ථික රටාව බිඳ වැටුනේ. හරි. අපි බලමු හිතකර ඒවා මොනවද කියලා. නිකන් ඕගලන්ට හිතන්න උනත් පුළුවන් හිතකර ඒවා තමයි අපේ රට අපේ ශ්‍රී ලංකාව අර ලෝක වෙළඳ පොළට එහෙම නැත්නම් කෘෂි ආර්ථිකයට ලෝක කෘෂි ආර්ථිකයට අපේ රට දායකත්වය දක්වන්න පටන් ගන්නවා. තේ අපනයනය කරන්න පටන් ගන්නවා. එතකොට ශ්‍රී ලංකාව කියලා රටක් තියෙනවා. ඒ රටේ ගුණාත්මක තේකොළ නිෂ්පාදනය කරනවා කියලා අපිට අපනයන වෙළඳ පොළ විවෘත වෙනවා. මේ වැවිලි කෘෂි කර්මාන්තයත් එක්ක අපනයන වෙළඳ පොළ විවෘත වෙනවා. ඒක එක හිතකර බලපෑමක්. ඊට පස්සේ අනිත් එක තමයි අපේ රට තුළට ඔය තේ විශේෂයෙන් තේ දළු ප්‍රවාහණයට තේ නිෂ්පාදනය ප්‍රවාහණය සඳහා අපේ රටට මාර්ග පද්ධතිය ඉදි වෙනවා. නේද? මාර්ග පහසුකම් ඉදි වෙනවා. කොළඹ ඉඳන් බදුල්ලට නේද? නුවරට නේද? ඒ වගේ විවිධ මාර්ග නිර්මාණය වෙනවා. ගොඩක් වෙලාවට ඒ මාර්ග තමයි අදටත් ප්‍රතිසංස්කරණය වෙමින් පවතින්නේ. ඊට පස්සේ දුම්රිය ප්‍රවාහන සේවය දුම්රිය මාර්ග අපිට ලැබෙන ඒ වගේ යටිතල පහසුකම අපිට මේ වැවිලි කෘෂි කර්මාන්තයත් එක්ක අපේ රට තුළට ලැබෙනවා. එතකොට ඒක සලකන්න පුළුවන් හිතකර බලපෑම් ඇටියට. අහිතකර බලපෑම් නම් ගොඩක් තියෙනවා නේද? අපේ පළවෙනි එක ගන්න පුළුවන් ස්වයං පෝෂිත කෘෂි ආර්ථික රටාව බිඳ වැටෙනවා. නේද? අපේ රට හොඳ ශාස්ත්‍රීය වෙලා තිබුණා. ඒක බිඳ වැටෙනවා. ඊට පස්සේ වාරි මාර්ග සහ වාරි තාක්ෂණයට අහිතකර බලපෑම් වෙනවා. වාරි කර්මාන්තයට උපකාර වෙන්නේ නැහැ. නේද? ඒ වගේම අබලන් වෙන වැව් අමුණු ඇල මාර්ග ඒවා ප්‍රතිසංස්කරණය වෙන්නේ නැහැ. ඒවා වාරි මාර්ග පද්ධතියම බිඳ වැටෙනවා. වාරි මාර්ග පද්ධතිය බිඳ වැටීම හේතුවෙන් වී ගොවිතැන සඳහා ගොවීන්ට ජලය ලැබෙන මාර්ග අඩු වෙනවා. නේද? වී ගොවිතැන සඳහා ජලය ලැබෙන මාර්ග අඩු වෙනවා. ඒ නිසා දේශීය පාරිභෝජනය සඳහා අවශ්‍ය කරන සහල් නිෂ්පාදනය අඩු වෙනවා. එතකොට ඒවා හිතකර බලපෑම්. ඊට පස්සේ සමාජ ආර්ථික රටාව වෙනස් වෙනවා. ඉස්සර කිසිම අඩුපාඩුවක් නැතුව ජීවත් වුණාට කෘෂිකාර්මික රටාව පවත්වාගෙන යන්න බැරුව මිනිස්සුන්ට ඒගොල්ලන්ගේ ආර්ථික රටාවන් සමාජ ආර්ථික රටාවන් වෙනස් වෙනවා. සමාජ ක්‍රමයක් වෙනස් වෙන්න බලපාලා තියෙනවා. නේද? සමාජ ක්‍රමයක් වෙනස් වෙනවා. ඒගොල්ලන් දැන් මුදල් කියනවත් භාවිතා වෙගෙන යනවා. ඒතකොට මුදල් උපයන්න විදිහක් නැහැ. නේද? ඒ වගේ අහිතකර බලපෑම් තියෙනවා මේ හිතකර බලපෑම් වලට වඩා. හරි. අපි ඒවා එකින් එක සටහන් කරගමු. ඒ වගේම මම විනාඩියක විතර කාලයක් දෙන්න. ඔයගලන්ට මොනවා හරි මම කියපු ප්‍රශ්න ගැටලු තියෙනවා නම් යොමු කරන්න පුළුවන්.
හරි. එහෙනම් අපි යපුම් කෘෂිකර්මය කියන තැන ඉඳන් ලියමු. ඒකට හරියටම නිශ්චිතව නිර්වචනයක් අවශ්‍ය කරන්නේ නැහැ. ඒක තමන්ගේ වචන වලින් ලියන්න පුළුවන් නම් ඒත් ගැටලුවක් නැහැ. හරි. ලියන්නේ යපුම් කෘෂිකර්මාන්තය කියන එකට මුදල් හෝ ආර්ථිකමය ලාභ බලාපොරොත්තු නොවෙමින් මුදල් හෝ ආර්ථිකමය ලාභය බලාපොරොත්තු නොවෙමින් පාරිභෝජන අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා කෘෂිකාර්මික කටයුතු වල නියැලීම යපුම් කෘෂිකර්මයයි. යපුම් කෘෂිකර්මාන්තයයි. ඒකටම ලියන්න මෙහිදී අතිරික්තය වෙනත් භෝග සමග හුවමාරු කර ගැනීම සිදු කරයි. මෙහිදී අතිරික්තය වෙනත් භෝග සමග හුවමාරු කර ගැනීම සිදු කරයි. එතන වෙනත් භෝග ඔන්න වරහන් ඇස්සේ වෙනත් ද්‍රව්‍ය කියලා ලියා ගන්නත් පුළුවන්. වෙනත් භෝග වෙනත් ද්‍රව්‍ය සමග හුවමාරු කර ගැනීම සිදු කරයි. ඊළඟට අපි යනවා වාණිජ කෘෂිකර්මාන්තය කියන එකට. නැත්නම් වාණිජ කෘෂිකර්මය කියන එකට. ලියන්න වාණිජ කෘෂිකර්මාන්තය කියන එකට. ලාභ ලැබීම අරමුණු කර ගනිමින් ලාභ ලැබීම අරමුණු කර ගනිමින් ලාභ ලැබීම අරමුණු කර ගනිමින් යම් කෘෂිකාර්මික නිෂ්පාදනයක් අතිරික්තව නිෂ්පාදනය කරමින් යම් කෘෂිකාර්මික නිෂ්පාදනයක් අතිරික්තව නිෂ්පාදනය කරමින්
වෙළඳ පොළ වෙත ඉදිරිපත් කිරීමයි. වෙළඳ පොළ වෙත ඉදිරිපත් කිරීමයි. මෙහිදී භාණ්ඩ මුදල් සමග හුවමාරු වේ. මෙහිදී භාණ්ඩ මුදල් සමග හුවමාරු වේ. හරි. මේ යැපුම් කෘෂිකර්මාන්තයට උදාහරණ තමයි හේන් ගොවිතැන, වී ගොවිතැන, නිවෙස් තුළ සතුන් ඇති කිරීම. සත්තු කීප දෙනෙක් හදනවා. කුකුළු කීප දෙනෙක් හරි. එහෙම නැත්නම් ගවයින් කීප දෙනෙක් හරි හදන. එතකොට ඒවා යැපුම් කෘෂිකර්මාන්තයට. වාණිජ ඒවා තමයි තේ, පොල්, රබර්, වී. දැන් වර්තමානයේ වී ගොවිතැන වාණිජ කෘෂිකර්මාන්තය. තේ, පොල්, රබර්, වී. ඊට පස්සේ එළවලු පළතුරු, එළවලු පළතුරු, කුළු බඩු වර්ග, කුළු බඩු වර්ග. ඊට පස්සේ මත්ස්‍ය නිෂ්පාදන, මාළු මස්සුන් අල්ලන එක. කුකුලන් ඇති කිරීම, කුකුල් මස් නිෂ්පාදනය, කුකුලන් ඇති කිරීම. විසිතුරු ශාක හා සතුන් ඇති කිරීම. ඒවා වර්තමානයේ වාණිජ කෘෂිකර්මාන්තයට උදාහරණේ. හැම එකෙම ලාභය තමයි අරමුණු කරගන්න. ඊළඟට මේක ශ්‍රී ලංකාවේ පැවති දියුණු කෘෂි ආර්ථිකය පිරිහීමට හේතු එක තමයි විදේශීය ආක්‍රමණයන් සමග. එකට ලියන්න විදේශීය ආක්‍රමණයන් සමග වැවිලි කෘෂිකර්මාන්තයට ප්‍රමුඛස්ථානයක් ලබා දීම. විදේශීය ආක්‍රමණ සමග වැවිලි කෘෂිකර්මාන්තයට ප්‍රමුඛස්ථානයක් ලබා දීම හේතුවෙන් වැවිලි කෘෂිකර්මාන්තයට ප්‍රමුඛස්ථානයක් ලබා දීම හේතුවෙන් වී ගොවිතැන සඳහා තිබුණු ප්‍රමුඛස්ථානය අහිමි වී යාම. වී ගොවිතැන සඳහා තිබුණු ප්‍රමුඛස්ථානය අහිමි වී යාම. ඒක තමයි මූලාරම්භය වෙන්නේ. වැවිලි කෘෂිකර්මාන්තය හඳුන්වා දීම තමයි හේතුව, මූලාරම්භය. ඒකෙන් තමයි කඩාගෙන
විඳ වැටීමෙන් ආරම්භ වෙන්නේ. කඩා විඳ වැටීම පටන් ගන්න. හරි මං විනාඩියක විතර කාලයක් දෙන්න මේ වැවිලි කෘෂිකර්මාන්ත නිසා ආර්ථිකයට සිදු වූ බලපෑම් ඔයගලන්ට මතක ඒවා එකක් දෙකක් මෙතන ලියන්න බෑ හිතකර බලපෑම් සහ අහිතකර බලපෑම් මතක ඒවා නිකන් මතක් වෙන ලියන්න බලන්න විනාඩියක් දෙකක් දෙන්න ඊට පස්සේ මං කියන්න හරි ඔයගොල්ලෝ ලියන්නේ නැති කියලා මං හිතනවා ඒතකොට හිතකර බලපෑම් තමයි අපනයන කෘෂිකාර්මික රටාවක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වීම. නැත්නම් අපනයන කෘෂිකර්මාන්තය සඳහා ශ්‍රී ලංකාව යොමු වීම. හිතකර බලපෑම්. ඊට පස්සේ ශ්‍රී ලංකාව තුළ
මාර්ග පද්ධතියක් සංවර්ධනය වීම. ශ්‍රී ලංකාව තුළ මාර්ග පද්ධතියක් සංවර්ධනය වීම. ඊළඟ එක ශ්‍රී ලංකාව තුළ දුම්රිය මාර්ග පද්ධතියක් නිර්මාණය වීම. එතකොට මේ මාර්ග පද්ධතිය ගත්තාම මේක ගොඩක් දේවල් වලට බලපානවා. එතකොට මාර්ග පද්ධතිය නිසා ශ්‍රී ලංකාවේ කෘෂි ආර්ථිකයටත් බලපෑමක් සිද්ධ වෙනවා. ඒකට හේතුව තමයි කෘෂි නිෂ්පාදන පහසුවෙන් ප්‍රදේශ කරා ව්‍යාප්ත වෙන්න මේ මාර්ග පද්ධතිය බලපානවා. අදටත් මේ මාර්ග පද්ධතියනේ පාවිච්චි කරන්නේ. දුම්රිය මාර්ග උනත් මේ මෑතක් වෙනකම්ම සුද්ධ හදපු දුම්රිය මාර්ග ටික තමයි තිබුණේ. අර මාතර ඉඳන් කතරගම දක්වා දීර්ඝ කරපු කොටස හැර මේ ළඟදී දීර්ඝ කරා ඒ කොටස තමයි ශ්‍රී ලංකා රජයකින් හදුවේ. අනිත් ඒවා මෙච්චර කාලයක් වෙනකම් අර සුද්ධ හදපු මාර්ග ප්‍රතිසංස්කරණය කරගනිමින් තමයි තිබුණේ. එතකොට ඒවා කෘෂිකාර්මික නිෂ්පාදන රට පුරා බෙදා හැරීම සඳහා බලපෑමක් ඉටු වෙලා තියෙනවා. නැත්නම් බලපෑමක් වෙලා තියෙනවා. හරි. තව විනාඩියකින් වගේ ඩිස්කනෙක්ට් වෙයි. මම ආයි ලින්ක් එක දාන්නම්. එතකොට ආයිත් සම්බන්ධ වෙන්න.